අපි අද කරන්න යන්නේ 10 ශ්‍රේණියේ තොරතුරු හා sannivedana තාක්ෂණ විෂයේ 3 වන පාඩම වන පරිගණක පද්ධතියේ දත්ත නිරූපණයට භාවිතා කරන ක්‍රම පිළිබඳවයි. මේ පාඩම තුලින් ඔබට සාමාන්‍ය පෙළ විභාගයේදී දල වශයෙන් MCQ ප්‍රශ්න නැත්නම් බහුවර්ණ ප්‍රශ්න 3ක් 4ක් පමණ ලැබෙනවා. රචනා ප්‍රශ්න වලින් නම් රචනාමය ප්‍රශ්නයක් එන්නේ නැහැ. නමුත් බොහෝ විට රචනා ප්‍රශ්නේ පත්‍රයේ පළමු ප්‍රශ්නයේ එක් කොටසකට මෙමගින් ප්‍රශ්නයක් ඇසීමට හැකියාව තියෙනවා. අපි දැන් පාඩමට පිවිසෙමු. පාඩමේ පළමු මාතෘකාව ගත්තොත් පරිගණක දත්ත නිරූපණය අප පරිගණකයට ලබා දෙන සියලු දත්ත පරිගණකය ලබා ගන්නේ ඉලෙක්ට්‍රොනික අගයන් ලෙස. එනම් ද්විමය අගයන් ලෙස. ද්විමය අගයන් කියන්නේ මොනවද කියලා ඔයගොල්ලන්ට දැම්ම තේරෙන එකක් නැහැ. අපි තව ටිකකින් ඒ පිළිබඳව සාකච්ඡා කරමු. පාඩමේ මූලික හරය වන සංඛ්‍යා පද්ධති පිළිබඳ අපි මීළඟට කතා කරමු. පරිගණකයට තේරුම් ගත හැකි සංඛ්‍යා සමූහය සංඛ්‍යා පද්ධතියක් ලෙස අපි හඳුන්වනු ලබනවා. ලෝ ප්‍රථම පරිගණකය වන ඇබකසය තුලත් සංඛ්‍යා පද්ධති භාවිතා කර තිබෙනවා. ද්විමය අගයන් ගත්තොත් එහි පාදය දෙක වෙනවා. එහි භාවිතා කරන ඉලක්කම් නැත්නම් අනුලක්ෂණ වන්නේ 0 සහ 1 විතරයි. අෂ්ටමය සංඛ්‍යා ගත්තොත් ඒකේ පාදය 8 භාවිතා කරන අනුලක්ෂණ 0 සහ සිට 7 වෙනවා. දශමය සංඛ්‍යාවල පාදය 10ත් එහි භාවිතා කරන අනුලක්ෂණ 0 සිට 9ටත් ෂඩ්දශමය සංඛ්‍යා ගත්තොත් එහි පාදය 16 වෙනවා. එහි භාවිතා කරන අනුලක්ෂණ 0 සිට 9ත් 10 භාවිතා කරන්න බෑ මොකද කිව්වොත් 0 සහ 1 කියන අනුලක්ෂණ තියෙන නිසා අපි 10 භාවිතා කරන්නේ A කියන ආකාරයට. 11 B ලෙසත් ඒ ආකාරයට F දක්වා අනුලක්ෂණ මෙහි පවතිනවා. අපි දැන් පෙර කිව් දශමය, ද්විමය, අෂ්ටමය, ෂඩ්දශමය කියන සංඛ්‍යා වෙන වෙනම සාකච්ඡා කරමු. දශමය සංඛ්‍යා පද්ධතියේ පාදය 10 වෙනවා. භාවිතා කරන සංඛ්‍යා තමයි 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. අපි සාමාන්‍ය ජීවිතයේ භාවිතා කරන්නේ මෙන්න මේ කිව් දශමය සංඛ්‍යා පද්ධතියයි. ද්විමය සංඛ්‍යා පද්ධතියේ පාදය 2 වෙනවා. එහි භාවිතා කරන සංඛ්‍යා 0 සහ 1 වෙනවා. දෙකේ බිඳුවෙනි බලය, දෙකේ පළවන බලය, දෙකේ දෙවනි බලය ආදී ලෙස පවතින අගයන් ද්විමය සංඛ්‍යා පද්ධතියේ බර සාධක ලෙස අපි හඳුන්වනු ලබනවා. අෂ්ටමය සංඛ්‍යා පද්ධතියේ පාදය 8 වෙනවා. අපි භාවිතා කරන සංඛ්‍යා නැත්නම් අනුලක්ෂණ පවතින්නේ 0 සිට 7 දක්වායි. එහි බර සාධක පවතින්නේ 8.0, 8.1, 8 දෙවනි බලය ආදී ලෙසයි. ෂඩ්දශමය සංඛ්‍යා පද්ධතියේ පාදය 16ත් එහි භාවිතා වන අනුලක්ෂණ 16කුත් පවතිනවා. එහිද බර සාධක පවතින්නේ 16 බිඳුවෙනි බලය, 16 පළවෙනි බලය, 16 දෙවන බලය යන ආකාරයටයි. ඕනෑම වර්ණයක වටිනාකම ඉදිරියේ / හෝ & h කියන සංකේතය යොදා ඇතනම් එය ෂඩ්දශමය සංඛ්‍යාවක් ලෙස අප වටහා ගත යුතුයි. පහත වගු අනුව ඔබට පෙනී යන්නේ ෂඩ්දශමය සංඛ්‍යාවලදී 10 A ලෙසත්, 11 B ලෙසත්, 12 C ලෙසත්, 13 D ලෙසත්, 14 E ලෙසත්, 15 F ලෙසත් නිරූපණය වන බවයි. ඒ මොකද කිව්වොත් 10 අපි ලියනකොට 0 සහ 1 ලෙස අපි ලියනවා. 0 හා 1 කියන්නේ ෂඩ්දශමය සංඛ්‍යාවල තවත් අනුලක්ෂණ දෙකක් නිසා ඒවා පටලැවීම මගහරවා ගැනීමට මේ ආකාරයට අපි ඉංග්‍රීසි හෝඩියේ අකුරු යොදාගෙන තිබෙනවා. අපේ පාඩමේ ඊළඟ මාතෘකාව වෙන්නේ සංඛ්‍යාවක වැඩිම හා අඩුම වෙසෙසි ස්ථානීය අගය කියන එකයි. මේ ආකාර දෙකකට සිදු වෙනවා. පූර්ණ සංඛ්‍යාවකදී නම් දකුණු කෙළවරින් පිහිටි අගය අඩුම වෙසෙසි අගය වෙනවා. වම් කෙළවරින් පිහිටි ශුන්‍ය නොවන අගය වැඩිම වෙසෙසි අගය වෙනවා. දශම සංඛ්‍යාවකදී නම් දකුණු කෙළවරින් පිහිටි ශුන්‍ය නොවන අගය අඩුම වෙසෙසි අගය වෙනවා. වම් කෙළවරින් පිහිටි ශුන්‍ය නොවන අගය වැඩිම වෙසෙසි අගය වෙනවා. අපි මීළඟට ඒ පිළිබඳ උදාහරණයක් සලකා බලමු. 329 කියන පූර්ණ සංඛ්‍යාවේ වැඩිම වෙසෙසි අගය වෙන්නේ 3. අඩුම වෙසෙසි අගය වෙන්නේ 9. 1260යි 0.001 කියන එකේ වැඩිම වෙසෙසි අගය වෙන්නේ 1.
අඩුම වෙස්සිසි අගය වෙන්නේ 1. අපි මීළඟට සංඛ්‍යාවක වැඩිම හා අඩුම වෙසෙසි බිටුව පිළිබඳව සාකච්ඡා කරමු. පූර්ණ සංඛ්‍යාවකදී දකුණු කෙළවරින් පිහිටි අගය අඩුම වෙසෙසි බිටුව වන අතර වම් කෙළවරින් පිහිටි ශුන්‍ය නොවන අගය වැඩිම වෙසෙසි බිටුව වේ. දශම සංඛ්‍යාවකදී නම් දකුණු කෙළවරින් පිහිටි ශුන්‍ය නොවන අගය අඩුම වෙසෙසි බිටුව වන අතර වම් කෙළවරින් පිහිටි ශුන්‍ය නොවන අගය වැඩිම වෙසෙසි බිටුව වේ. අපි ඊළඟට මේ පිළිබඳ උදාහරණයක් සලකා බලමු. 1.1 කියන පූර්ණ සංඛ්‍යාවේ වැඩිම වෙසෙසි බිටුව වෙන්නේ 1. අඩුම වෙසෙසි බිටුව වෙන්නේ 0. 0.1.1.1.1 කියන දශම සංඛ්‍යාවේ වැඩිම වෙසෙසි බිටුව වෙන්නේ 1. අඩුම වෙසෙසි බිටුව වෙන්නේ 1. අපි ඊළඟට සංඛ්‍යා පද්ධති වෙනත් සංඛ්‍යා පද්ධතියකට පරිවර්තනය කිරීම ඉගෙන ගමු. ඉන් පළමුව දශමයේ සංඛ්‍යාවක් ද්විමේය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරමු. අපි 28 කියන දශමයේ සංඛ්‍යාව ද්විමේය සංඛ්‍යාවකට හරවමු. අපි පළමුව 28 දෙකෙන් බෙදමු. එසේ ලැබෙන පිළිතුරත් දෙකෙන් බෙදමු. ඉන් සෑම අවස්ථාවකම ඉතිරිවන අගයන් ඊතලයක් ඉදිරියට යොදා ඊට ඉදිරියෙන් ලියමු. දැන් ඊතල ඉදිරියේ ලියූ අගයන් පහළ සිට ඉහළට ලියන්න. එය 28 නැමැති දශමය සංඛ්‍යාවේ ද්විමේය අගයයි. මීළඟට අපි දශමය සංඛ්‍යා අෂ්ටමය සංඛ්‍යා බවට පරිවර්තනය කරමු. දැන් අපි 165 කියන දශමය සංඛ්‍යාව අෂ්ටමය සංඛ්‍යාවකට පරිවර්තනය කරමු. පෙරසේම ඉස්සෙල්ලම කරන්න ඕනේ 165 8න් බෙදමින් ඒ එන සංඛ්‍යාවත් 8න් බෙදමින් ඉතුරු වන අගයන් ඊතල ඉදිරියේ සටහන් කර ගැනීමයි. දැන් ඊතල ඉදිරියේ ලියූ අගයන් පහළ සිට ඉහළට ලියන්න. එය 165 නැමැති දශමය සංඛ්‍යාවේ අෂ්ටමය අගයයි. මීළඟට අපි දශමය සංඛ්‍යා ෂඩ්දශමය සංඛ්‍යා බවට පරිවර්තනය කරමු. අපි පළමුව පෙරසේම 158 16න් බෙදමින් ඉතුරු වන අගයන් ඊතල ඉදිරියේ ලියමු. දැන් ඊතල ඉදිරියේ ලියූ අගයන් පහළ සිට ඉහළට ලියන්න. එය 158 නැමැති දශමය සංඛ්‍යාවේ ෂඩ්දශමය අගයයි. දැන් අපි ද්විමේය සංඛ්‍යා දශමය අෂ්ටමය ෂඩ්දශමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම ඉගෙන ගමු. ද්විමේය සංඛ්‍යා දශමය සංඛ්‍යාව බවට පරිවර්තනය සඳහා 1.1 යන ද්විමේය සංඛ්‍යාව යොදා ගමු. පළමුව අපි එම සංඛ්‍යාවේ ඉලක්කම් ඊට අදාළ බර සාධකය සමග ගුණ කර ඊට ඉදිරියෙන් අදාළ අගය ලියමු. ඉදිරියේ ලියූ අගයන් දැන් අපි එකතු කරමු. ඒ ලැබෙන අගය ඉහත කී ද්විමේය සංඛ්‍යාවේ දශමය අගය වේ. දැන් අපි 159 කියන අෂ්ටමය සංඛ්‍යාව දශමය සංඛ්‍යාව බවට පරිවර්තනය කිරීම ඉගෙන ගමු. දැන් අපි මේ සංඛ්‍යාවේ ඉලක්කම් ඊට අදාළ බර සාධකය සමග ගුණ කර අදාළ අගය ඊට ඉදිරියෙන් ලියමු. දැන් අපි ඉදිරියෙන් ලියූ අගයන් එකතු කරමු. ඒ ලැබෙන අගය අෂ්ටමය සංඛ්‍යාවේ දශමය අගය වේ. දැන් අපි 1.8 කියන ෂඩ්දශමය සංඛ්‍යාව දශමය සංඛ්‍යාව බවට පරිවර්තනය කරමු. පෙරසේම අපි එම සංඛ්‍යාවේ ඉලක්කම ඊට අදාළ බර සාධකය සමග ගුණ කර අදාළ අගය ඊට ඉදිරියෙන් ලියමු. ඉදිරියෙන් ලියූ අගයන් පෙරසේම නැවතත් අපි එකතු කරමු. ඒ ලැබෙන අගය
මෙම ෂඩ්දශමය සංඛ්‍යාවේ දශමය අගය වේ. දැන් අපි ද්විමය සංඛ්‍යා අෂ්ටමය සංඛ්‍යාව බවට පරිවර්තනය කිරීමට ඉගෙන ගමු. පළමුව දකුණු පැත්තේ කෙළවරේ සිට වම් කෙළවර දක්වා පිටු 3 බැගින් වෙන් කරන්න. වම් කෙළවරේ වූ අවසාන කාණ්ඩයට පිටු 3ක් නැතිනම් බිංදුව යොදා එය සම්පූර්ණ කරන්න. දැන් අපි එක් කාණ්ඩයට අයත් අෂ්ටමය සංඛ්‍යාව වෙන්වෙන්ව ලියමු. ඉන්පසු එම කාණ්ඩ අෂ්ටමය සංඛ්‍යාංකයක් ඇසුරෙන් ලියා දක්වමු. එම අගය මෙම ද්විමය සංඛ්‍යාවේ අෂ්ටමය අගයයි. දැන් අපි ද්විමය සංඛ්‍යා ෂඩ්දශමය සංඛ්‍යා බවට පරිවර්තනය කරමු. පළමුව අපි දකුණු පැත්තේ කෙළවරේ සිට වම් කෙළවර දක්වා පිටු 4 කාණ්ඩවලට සංඛ්‍යාව වෙන් කර ගනිමු. ඉන් අනතුරුව අපි එම එක් කාණ්ඩවලට අයත් ෂඩ්දශමය සංඛ්‍යාව වෙන්වෙන්ව ලියමු. එසේ ලියා එය වම් කෙළවරේ සිට දකුණු කෙළවරට පිළිවෙලින් නැවතත් ලියමු. එම සංඛ්‍යාව පෙර කී ද්විමය සංඛ්‍යාවේ ෂඩ්දශමය සංඛ්‍යාවයි. දැන් අපි අෂ්ටමය හා ෂඩ්දශමය සංඛ්‍යා ද්විමය සංඛ්‍යා බවට පරිවර්තනය කරමු. පළමුව අපි 257 යන අෂ්ටමය සංඛ්‍යාව ද්විමය සංඛ්‍යාව බවට පරිවර්තනය කරමු. ඉන් අනතුරුව අපි එම අෂ්ටමය සංඛ්‍යාවේ ඉලක්කම් වෙන වෙනම බිටු 3 ද්විමය අගයන්ගෙන් ලියමු. එය එම අෂ්ටමය සංඛ්‍යාවේ ද්විමය අගයයි. දැන් අපි 3bf කියන ෂඩ්දශමය සංඛ්‍යාව ද්විමය සංඛ්‍යාවක් ඇසුරෙන් ලියමු. දැන් අපි එම ෂඩ්දශමය සංඛ්‍යාවේ එක් ඉලක්කම් බිටු 4 ද්විමය අගයන්ගෙන් ලියමු. එම සංඛ්‍යාව 3bf ෂඩ්දශමය සංඛ්‍යාවේ ද්විමය අගයයි. අපි දැන් ෂඩ්දශමය සංඛ්‍යාවක් අෂ්ටමය සංඛ්‍යාවක් බවටත් අෂ්ටමය සංඛ්‍යාවක් ෂඩ්දශමය සංඛ්‍යාවක් බවටත් පරිවර්තනය කිරීමට ඉගෙන ගනිමු. මෙහිදී පළමුව අප අෂ්ටමය සංඛ්‍යාව ද්විමය සංඛ්‍යාවක් ලෙස දක්වා පසුව එය ෂඩ්දශමය සංඛ්‍යාව බවට හැරවිය යුතුය. එනම් පළමුව අෂ්ටමය සංඛ්‍යාවෙහි සෑම සංඛ්‍යාවක්ම බිටු 3කින් ලිවිය යුතුය. ලැබෙන ද්විමය සංඛ්‍යාවෙහි දකුණේ සිට වමට බිටු 4 කාණ්ඩවලින් වෙන් කිරීමෙන් එම එක් කාණ්ඩවලට අදාළ ෂඩ්දශමය සංඛ්‍යාව ලිවීමෙන්ද අපට පෙර කී අෂ්ටමය සංඛ්‍යාව ෂඩ්දශමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කළ ගැනීමට හැකියාව ලැබේ. දැන් අපි 25a යන ෂඩ්දශමය සංඛ්‍යාව අෂ්ටමය සංඛ්‍යාව බවට පරිවර්තනය කරමු. මෙහිදීද ෂඩ්දශමය සංඛ්‍යාව පළමුව ද්විමය සංඛ්‍යාවක් ලෙස දක්වා පසුව එය අෂ්ටමය සංඛ්‍යාවක් බවට හැරවිය යුතුය. එනම් පළමුව ෂඩ්දශමය සංඛ්‍යාවේ එක් සංඛ්‍යා නෙවත් අනුලක්ෂණ බිටු 4 බැගින් ලියා ඒවා දකුණේ සිට වමට බිටු 3 බැගින් කඩා එහිට අදාළ අෂ්ටමය සංඛ්‍යාව ලිවීමෙන් මීට පෙර සඳහන් කළ ෂඩ්දශමය සංඛ්‍යාවේ අෂ්ටමය සංඛ්‍යාව ලබා ගැනීමට ඔබට හැකියාව ලැබේ. දැන් අපි දත්ත ආචයන ධාරිතාව පිළිබඳ සාකච්ඡා කරමු. පරිගණකයේ දත්ත තැන්පත් කිරීමට භාවිතා කරන කුඩාම ඒකකය බිටුවයි. මෙහිදී අප බිට් 8ක් බයිට් එකක් ලෙසත් බිට් 4ක් නිබල් එකක් ලෙසත් බයිට් 1024ක් කිලෝබයිට් එකක් ලෙසත් කිලෝබයිට් 1024ක් මෙගාබයිට් එකක් ලෙසත් මෙගාබයිට් 1024ක් ගිගාබයිට් එකක් ලෙසත් ගිගාබයිට් 1024ක් ටෙරාබයිට් එකක් ලෙසත් ටෙරාබයිට් 1024ක් පෙටාබයිට් එකක් ලෙසත් හඳුන්වනු ලබනවා. දැන් අපි උපාංගවල ධාරිතාව වැඩි වන පිළිවෙලට පෙළගස්වමු. කිලෝබයිට් එකක් වගේ කුඩා මතකයක් තමයි රෙජිස්ටර් මතකයට තියෙන්නේ. ඒක තමයි උපාංගවල දත්ත ධාරිතාව ගත්තොත් පොඩිම මතකයේ හිමි වෙන්නේ මේ රෙජිස්ටර් මතකයට. ඊළඟට ගත්තොත් නිහින නැත්නම් සංචිත මතකය. ගොඩක් අය කියන්නේ මේකට කෑෂ් මෙමරි කියලා. ඒක මෙගාබයිට් 332 අතර ප්‍රමාණයක් තමයි ඒකේ උපාංග ධාරිතාව වෙන්නේ.
ඒගොල්ලෝ ඊට පස්සේ අපි ගත්තොත් ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය දන්න CD එක. CD එක මෙගාබයිට් 650ක් 900ක් තරම් ධාරිතාවක් හිමිකම් කියනවා. ඊළඟට අපි හැමෝම තවත් එකක් දන්නවා ඒ තමයි DVD එක. DVD එක ගිගාබයිට් 4.7ක් 9ක් අතර ප්‍රමාණයක් ධාරිතාවක් කට හිමිකම් කියනවා. ඊළඟට ගත්තොත් අපේ කම්පියුටරේම තියෙන RAM එක. RAM එක නැත්නම් අපි සිංහලෙන් කිව්වොත් සසම්භාවී ප්‍රවේශ මතකය. ඒක ගිගාබයිට් 1ක් සහ 64ක් ප්‍රමාණ තිබෙනවා. අනිත් ඊළඟට ගත්තොත් අපි ROM එක. ROM කියන්නේ පටල මාත්‍ර මතකය. ඒක read only memory එකක්. ඊළඟට තියෙන අපි හැමෝම සාමාන්‍ය ජීවිතයේදී කියන පෙන් එක නැත්නම් ෆ්ලෑෂ් මෙමරි සැරලි මතකය. ඒක ගිගාබයිට් 1ක් 64ක් ප්‍රමාණයක් හිමිකම් කියනවා. ඊළඟට අපි හැමෝම දන්න හાર્ඩ් ඩිස්ක් එක. ඒක ගිගාබයිට් 100ක් ටෙරාබයිට් 6ක පමණ ප්‍රමාණයකට හිමිකම් කියනවා. ඊළඟට අපි හැමෝම දන්නවා චුම්බක පටිය නැත්නම් මැග්නටික් ටේප් එක. ඒකට ටෙරාබයිට් 1ක් 15ක් අතර ප්‍රමාණයක් හිමිකම් කියනවා. ඊළඟට අපේ පාඩමේ මාතෘකාව වෙන්නේ දත්ත ප්‍රවේශ කර ගැනීමේ වේගය. දත්ත ප්‍රවේශ කර ගැනීමේ වේගය වැඩිම වෙන්නේ රෙජිස්ටර් මතකයේ. නැත්නම් අපි කිව්වොත් රෙජිස්ටර් මෙමරි එකේ. ඊළඟට වැඩි නිහින මතකයේ නැත්නම් සංචිත මතකයේ කියන ඔබ අපි කවුරුත් හඳුන්වන කෑෂ් මෙමරි එකේ. ඊළඟට RAM එකේ, ඊළඟට ROM එකේ, ඊළඟට අපි සාමාන්‍ය ජීවිතයේදී භාවිත කරන පෙන් එක නැත්නම් අපි මේකදී කතා කරන්නේ ඒකට සැරණි මතකය කියලා. ඒ ෆ්ලෑෂ් මෙමරි එක. ඊළඟට දෘಢ තැටියත්, ඊළඟට DVD එකත්, ඊළඟට CD එකත් මේ දත්ත ප්‍රවේශ කරගැනීමේ වේගය අඩුම වෙන්නේ චුම්බක පටියේ. මීළඟට අපි මෙම උපාංග බිටු එකක් සඳහා වැයවන මුදල අනුව පිළිවෙලට පෙළගස්වමු. බිටු එකක් සඳහා වැයවන මුදල අනුව මේවා පෙළගැස්වීමේදී අඩුම මුදලක් වන්නේ සංගත තැටිය නැතත් සංයුක්ත තැටිය අපි හඳුන්වන සාමාන්‍ය ජීවිතයේදී හඳුන්වන CD කියන එකයි. ඊළඟට DVD එක, ඊළඟට hard disk එක, ඊළඟට flash memory එක, magnetic tape එක, ROM එක, RAM එක, cache memory ආදී ලෙස මිල ගණන් වැඩි වෙනවා. රෙජිස්ටර් මතකය බිටු එකක් සඳහා වැය වන මුදල අනුව ඉතාමත් ඉහළ මුදලක් වැය වෙන්නේ මේ රෙජිස්ටර් මතකය කියන එකට. අපි මීළඟට කතා කරන්නේ අපිට බොහෝ සෙයින් ජීවිතයේදී වැදගත් වන පරිගණකවල භාවිතා කරන කේතකම පිළිබඳවයි. අපි විසින් පරිගණකයට යම් දත්තයක් ඇතුළත් කළ විට බිඳුව සහ එකෙන් සෑදුන විවිධ රටාවලට පරිවර්තනය කරගනී. ඒ අක්ෂරයට අදාළ ද්විමේකේතය වන්නේ 1.0.0.0.1. ඒ අන්තර්ගත බිටු ප්‍රමාණය 7ක් වේ. මෙහිදී අප විසින් භාවිතා කරන විවිධ කේතක්‍රම ඇත. අපි භාවිතා කරන කේතක්‍රම අතර පළවෙනි එක තමයි BCD. ඒ කියන්නේ binary coded decimal. ඊළඟ එක ASCII, American Standard Code for Information Interchange. ඊළඟ එක EBCDIC, Extended Binary Coded Decimal Interchange Code. ඊළඟ එක Unicode වෙනවා. අපි දැන් BCD කේතක්‍රමය නැත්නම් binary coded decimal කියන කේතක්‍රමය පිළිබඳව සලකා බලමු. මෙම කේතක්‍රමය ඇත්තටම භාවිතා කරේ පරිගණක ආරම්භ කර කාලේ. මෙහි එක් සංඛ්‍යාංකයක් බිටු 4කින් නිරූපණය කළා. අපි ඊළඟට කතා කරන්නේ ASCII නැත්නම් American Standard Code for Information Interchange කියන කේතක්‍රමය පිළිබඳ. මෙම කේතක්‍රමය මගින් එක් සංඛ්‍යාංකයක් බිටු 7කින් නිරූපණය කළා. ඒ අනුව මෙම කේතක්‍රමය භාවිතයෙන් අනුලක්ෂණ 128ක් නිරූපණය කිරීමේ හැකියාව ලැබුණා. පරිගණක sannivedana උපකරණ වැනි ද පාට නිරූපණය කිරීම සඳහා ASCII භාවිතා කරා. මෙම ASCII කේතක්‍රමය ANSI නැත්නම් American National Standards Institute යන ආයතනය මගින් සකස් කර සම්මත කර ඇත. අපි මීළඟට EBCDIC කේතක්‍රමය නැත්නම් Extended Binary Coded Decimal Interchange කියන කේතක්‍රමය පිළිබඳ සලකා බලමු. මෙම කේතක්‍රමය මගින් එක් සංඛ්‍යාංකයක් බිටු 8කින් නිරූපණය කරනවා. ඒ අනුව අපිට අනුලක්ෂණ 256ක් නිරූපණය කිරීමට මෙම කේතක්‍රමය යොදා ගන්න පුළුවන්. මෙම කේතක්‍රමය IBM mainframe පරිගණකවල භාවිතා කිරීමට හැකියාව තිබෙනවා. අපි මීළඟට Unicode කියන කේතක්‍රමය පිළිබඳ සලකා බලමු. මෙම කේතක්‍රමය මගින් එක් සංඛ්‍යාංකයක් බිටු 16කින් නිරූපණය කිරීමට හැකියාව තිබෙනවා. ඒ අනුව මේ මගින් අනුලක්ෂණ 65536ක් නිරූපණය කිරීමට හැකියි. වර්තමාන පරිගණකවල භාවිතා කරන කේතක්‍රමය වන්නේද මෙම Unicode කේතක්‍රමයයි. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක බලලා 10 ශ්‍රේණියේ තොරතුරු හා sannivedana තාක්ෂණ විෂයේ තුන්වන පාඩම පිළිබඳ අවබෝධයක් ලබා ගන්න හැකි වුණා කියලා. ඔයාලට මම තව කරන වීඩියෝ බලන්න ඕන නම් අපේ channel එක subscribe කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට පාඩම් පිළිබඳ මොනවා හරි ගැටලු තියෙනවා නම් ඒව මේ වීඩියෝ එකේ comment විදියට දාන්න.
මම ඒවට රිප්ලයි කරන්නම්. ඉතින් ඔයාලා ඒ අවබෝධය ලබාගෙන තවදුරටත් දැනුම වර්ධනය කර ගැනීමට මම මේ සකස් කළ ඔන්ලයින් පේපර් එකට උත්තර දෙන්න පුළුවන්. මෙන්න ලින්ක් එක. ඔයාලා කරන්න ඕනේ මේ ලින්ක් එක වෙබ් බ්‍රවුසර් එක ටයිප් කරලා පේපර් එකට පිවිසිලා උත්තර ලියලා සබ්මිට් කරන එක. මෙන්න මේ ලින්ක් එක https://forms.gle/6ist capital G capital V capital L capital Z capital B capital A 3යි capital P 8යි capital Q 5යි capital D simple Q 5. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ ලින්ක් එකට පිවිසලා පේපර් එකට උත්තර ලියලා සබ්මිට් කරලා ඔයාලගේ ලකුණු බලා ගන්නත් පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම බොහොමත්ම ස්තුතියි.